අපි කලින් වීඩියෝස් වල බැලුවා න්‍යාස ගුණිතය ඒ වගේම න්‍යාසික ප්‍රතිලෝමය. දැන් අපි අද බලන්න යන්නේ න්‍යාසික ප්‍රතිලෝමය ඇතුළත් ගැටලු. මේක පොඩ්ඩක් අපි මතක් කරගමු. ඒ අනුපූර්ව න්‍යාසයක් නම් කියන්නේ අමුතු න්‍යාසයක් නෙමෙයි නම්. හරි? ඒතර ගොඩක් න්‍යාස වලට ප්‍රතිලෝමයක් තියෙනවා. ඒතර මෙතන ඒ වතාවක ඒ ප්‍රතිලෝම එක්ක ඒ ප්‍රතිලෝම වතාවක් ඒ කියන දෙකම අයිට සමාන වෙනවා. අයි කියන්නේ අදාළ ඒකක න්‍යාසය. ඒ වගේම අපි දන්නවා ඒකක න්‍යාසයෙන් ඕනම න්‍යාසයක් වැඩි කරාම නිකන් එකකින් වැඩි කරනවා වගේ. ඒ කියන්නේ මුල් න්‍යාසයෙම ලැබෙනවා. දැන් අපි බලමු මේ උදාහරණය. ඒ කියන්නේ මෙන්න මේ න්‍යාසය නම් මේ සම්බන්ධය පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධයේ භාවිතයෙන් ඒ ප්‍රතිලෝමය සොයන්න. ඉතින් අපි බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. අපි පෙන්වන්න ඕන මේ බව. ඉතින් අපි මේකේ වම් පැත්තෙන් පටන් ගමු. වම් පැත්තෙන් සුළු කරන්න දෙයක් තියෙන්නේ. මෙතන ඒ වර්ගය කියලා කියන්නේ සාමාන්‍ය විදිහටම ඒ වැඩි කිරීම ඒ. ඉතින් අපි ඒ වැඩි කිරීම ඒ කියන එක මම කිරීම ඊට ආදේශ කරන්න. මේ න්‍යාසය ඒකෙම වැඩි වෙනවා. මේක 9 වතාවක් ඒ ධන 16 වතාවක් i. මෙතන න්‍යාස ගුණිතය පාවිච්චි කරලා මේ දෙක වැඩි කරන්න පුළුවන්. ටික අපි එකක් බැලුවොත් මේ පේලියයි මේ තීරුවයි. වැඩි කරාම මේක මෙතනට එනවා. ඒතර 4ක් 4 16 ධන 4 20යි. ඒ වගේ මේ අනිත් ඒවාත් ඔයගලන්ට වැඩි කරලා දාන්න පුළුවන්. මොකද න්‍යාස ගුණිතය ඔයගොල්ලෝ දැන් දන්නවා. මේ වගේ උදාහරණ ගානක් අපි කරා. ඊට පස්සේ මේ නියතයකින් වැඩි කිරීම තමයි මෙතන තියෙන්නේ. ඒතර මේ හැම අවයවයක්ම නියතයකින් මේ 9න් වැඩි වෙනවා. මෙතන මේ හැම එකක්ම 16න් වැඩි වෙනවා. ඊට පස්සේ මේ න්‍යාස අඩු කිරීම එකතු කිරීම අපිට මේක එකපාරම කරන්න පුළුවන්. මෙතන අනුරූප අවයව එකතු වෙන්න ඕනේ. එතකොට පළවෙනි එක ගත්තොත් මේ 20 ඍණ 36 ධන 16. ඒක තමයි මේ තියෙන්නේ. 1 2 කියන ස්ථානයේ, ඒ කියන්නේ පළවෙනි පේලියත් දෙවෙනි තීරුවත් ඒ ස්ථානයේ තියෙන්නේ 18 ඍණ 18 ධන බිඳුව. මම මේ දෙක ලිව්වා. බිඳුව ලියන්න අවශ්‍ය නැහැ නේ. ඒ වගේ මේ අනුරූපවය මේ වගේ එකතු කරන්න පුළුවන්. එකතු කරාම ඔයගලන්ට පේනවා මෙතන බිඳුවයි මේකත් බිඳුවයි මේ හැම එකම බිඳුවට සමාන වෙනවා. මේ තියෙන අභිෂුණ න්‍යාසය. හැම අවයවයක්ම බිඳුවට සමානයි. ඒත් මේක බිඳුව. දකුණු පැත්ත අපිට ලැබෙනවා. එම නිසා ඒ වර්ග ඍණ 9යි ඒ ධන 16යි i කියන්නේ අභිෂුණ න්‍යාසයට සමාන වෙනවා. මේ සම්බන්ධතාවය අපි පෙන්වලා ඉවරයි. දැන් අපිට පෙන්වන්න පුළුවන් මොකද්ද ඒක පාවිච්චි කරලා ප්‍රතිලෝමය හොයන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. ප්‍රතිලෝම හොයන්න ඔයගොල්ලෝ කරන්න ඕන මේ i තියෙන පදය තනි කරලා හරි මෙන්න මෙතනින් i තියෙන පදය එක පැත්තක තියලා අනිත් පද දෙක සමීකරණේ අනිත් පැත්තට ගෙනියනවා. ඒතර මේක වෙනවා ධන 9යි a මේක වෙනවා ඍණ a වර්ගය. දැන් අපි දෙපැත්තෙන් වැඩි කරනවා ඒ ප්‍රතිලෝමයෙන්. එහෙන් වැඩි කරද්දී ඒ ප්‍රතිලෝම හදාගන්න නම් අපි දන්නවා i වලින් ඕනම එකක් වැඩි කරාම ඒ න්‍යාසයම ලැබෙන නිසා මේ පැත්තේ ඒ ප්‍රතිලෝමයෙන් වැඩි කරොත් ඔයගලන්ට ඒ ප්‍රතිලෝමය වම් පැත්තේ හැදෙනවා. හැබැයි මතක තියාගන්න AB සමානයි BA නෙමෙයි. ඒ නිසා ප්‍රතිලෝමයෙන් හරි වැඩි කරනකොට මේක නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණත් ඔයගලන්ට වැරද්දක් කරන්න බෑ. ඉතින් එකම පැත්තෙන් වැඩි කරන්න ඕන. දැන් මෙතන දකුණු පැත්තෙන් වැඩි කරනවා නම් කියන්නේ පසු ගුණණය මේකට කියන්නේ. ඉස්සරහින් වැඩි කරොත් පෙර ගුණණය, පස්සේ මේ පැත්තෙන් දකුණු පැත්තෙන් වැඩි කරොත් පසු ගුණණය. ප්‍රී මල්ටිප්ලිකේෂන්, පෝස්ට් මල්ටිප්ලිකේෂන්. මෙතන පසු ගුණනයක් කරා නම් මේ පැත්තෙත් ඒකම කරන්න ඕන. ඒ කියන්නේ දකුණෙන් වැඩි කරන්න ඕන. මේ පැත්ත වමෙන් වැඩි කරොත් මේකේ උත්තරේ හරියට ආවා වුණත් මේ ඒක වරදිනවා. ඒ කියන්නේ වරදිනවා කියන්නේ මේ ක්‍රමේ වැරදි. දැන් ක්‍රමේ වැරදි වෙලාවල උත්තරේ හරියට එන්න පුළුවන්. දැන් අපි හිතමු දෙකේ වර්ගය හොයද්දී අපිට පුළුවන් 2 ධන 2 කියලා එකතු කරන්න. 4 කියන එකෙන් ලැබෙනවා. හැබැයි 3 වර්ගය හොයද්දී 3 ධන 3 කියලා එකතු කරන්න බෑ. ඒතකොට එන්නේ 6ක්. නියම උත්තරේ නෙමෙයි. ඒ හින්දා ක්‍රමේ වරද්දන්න බෑ මෙතන. අපි මූලික සංකල්ප හරියට කරන්න ඕනේ. මෙතන දකුණු පැත්තෙම තමයි මේක වැඩි කරන්න වෙන්නේ. දැන් මෙතන අපි දන්නවා i වතාවක් a ප්‍රතිලෝම කියන්නේ a ප්‍රතිලෝම. මොකද i වලින් යම් කිසි න්‍යාසයක් වැඩි කරොත් අපිට ඒකම ලැබෙනවා. මෙතන අපිට වරහන් ඉවත් කරන්න පුළුවන්. එතකොට 9යි a වතාවක් a ප්‍රතිලෝම මෙතන එනවා. මෙතන a වර්ගයේ වතාවක් a ප්‍රතිලෝම. නමුත් a වර්ගය කියන්නේ a වැඩි කිරීම a. මෙතනින් එනවා a ප්‍රතිලෝම. දැන් අපිට පුළුවන් මේක මෙහෙම තියාගෙන අපි දන්නවා a වැඩි කිරීම a ප්‍රතිලෝම. මෙතන මෙන්න මේ ප්‍රතිඵලයෙන් අපි දැක්කා මේ a වැඩි කිරීම a ප්‍රතිලෝම කියන්නේ i. ඒක පාවිච්චි කරාම අපිට එනවා මෙතනට i. මෙතනත් මේ දෙක අපි මුලින් මේ ගුණනේ මුලින් සැලකුවොත්
මේකෙන් ලැබෙනවා i. ඒතර a වතාවක් i. ඊට පස්සේ මෙතන අපි දන්නවා a කියන එක i වලින් වැඩි කරාම අපිට ලැබෙන්නේ a. මෙතනට ආවයින් පස්සේ දැන් මීට වඩා අපිට සුළු කරන්න බෑ. දැන් අපි ආදේශ කරනවා. මම මේක 16න් බෙදන්නම් දෙපැත්තම. ඒතර 9යි i කියන එක තමයි මේ තියෙන්නේ. a කියන එක අපිට ගානේ දීලා තියෙනවා. මේ තියෙන්නේ මේක තමයි a. මේක තමයි a. ඒතර ඒක ආදේශ කරලා මෙතන අපහව නියතයකින් ගුණ කිරීම තියෙනවා. මේක සුළු කරන්න මේක විතර ලියලා මේ දෙක සුළු කරන්න පුළුවන්. ඒතර අපිට මෙන්න මේ අගය ලැබෙනවා. මේ න්‍යාසය ලැබෙනවා. 16න් i බෙදන්නම අවශ්‍ය නැහැ. මේක ඕනනම් අපිට මෙහෙම තියන්න පුළුවන්. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් වෙනවා මෙහෙම. මේක නිකන් කෙටියෙන් හදන්න බැරිද? දැන් අපි ගමු a ප්‍රතිලෝමයෙන් කියන්නේ ඒ වලින් බෙදනවා වගේ. න්‍යාස බෙදන්න බෑ. නමුත් අපි එහෙම හිතුවොත් දැන් i වෙනුවට මෙතන එනවා a ප්‍රතිලෝම. මෙතන a කැපිලා යනවා. 9යි i කියලා එනවා. මෙතනින් a එකක් අඩු වෙනවා. කෙලින්ම ඕන මෙතන එන්න පුළුවන් වගේ එකක් හිතෙනවා. නමුත් එහෙම කරන්න බෑ. ඇයි එහෙම කරන්න බැරි? එහෙම කරොත් වැරදිද? දැන් කෙලින්ම මේක දිහා බලලා ඔයගලන්ට පුළුවන් මේක ලියන්න. හරි? මේ ප්‍රතිඵලයෙන් කෙලින්ම ඕන මේක ලියන්න බැරි කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරොත් වැරද්දක් තියෙනවා. මොකද දැන් ඔයගොල්ලෝ මේ න්‍යාසවල මූලික සංකල්ප තාම ඉගෙන ගන්න. ඒතර විෂය නිර්දේශයක් කොහොමද ගොඩනගන්නේ? විෂය නිර්දේශයක් තියෙනවා. ඒ විෂය නිර්දේශය ඉගෙනුවම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන කුසලතාව වර්ගයක් තියෙනවා. ඒකට කියන අපේක්ෂිත කුසලතාව. ඒතර මාකින් ස්කීම් එක කොහොමද හදන්නේ? එක්සෑම් එක හදන්නේ ඔයගොල්ලන්ගේ කුසලතා ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවද කියලා බලන්න. ඒතර මාකින් එක හදන්නේ ඒ කුසලතා කොයි මට්ටමකට ඔයගොල්ලෝ අත් කරගෙන තියෙනවද කියලා බලන්න. ඒතර මාකින් ස්කීම් එක නිකන් හදන්නේ ඒ හේතුව හින්දා, ඒ අනුව හදන්නේ. හරි. එතකොට අපි ඒකට තමයි ලියන්න ඕන. දැන් මෙතන මේ න්‍යාසවල මූලික සංකල්ප තමයි තාම අපි ඉගෙන ගන්නේ. ප්‍රතිලෝමයේ කොහොමද හැසිරෙන්නේ? i එහෙම නැත්නම් ඒකක න්‍යාසය කොහොමද හැසිරෙන්නේ? අන්න ඒක උගලන්ට හසුරවන්න පුළුවන්ද? න්‍යාසවලේ පෙරගුණනේ පසුගුණනේ හරියට හසුරවනවද කියන එක ඔයගොල්ලෝ හරියට දන්නවද කියන එක තමයි, ඒක හරියට පාවිච්චි කරනවද කියන එක තමයි මේක චෙක් කරන්නේ. නැත්නම් මේ ප්‍රතිලෝම හොයලා අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ නේ. මේක හොයන්න අපිට මේ වෙන ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් මේ විදිහටම අපි හොයන්නේ ඔයගලන්ට ඒවා කරන්න පුළුවන්ද කියන එක චෙක් කරගන්න. ඒ හින්දා මේකෙන් මේකට ආවම උත්තරේ හරි වුණාට මැද පියවරල් ටික නැති හින්දා ලකුණු ගොඩක් දෙන්නේ නැහැ, කැපෙනවා. එහෙනම් මේවා හරියට පෙන්වන්න ඕන. මේ ಗುಣ හරියට න්‍යාසවල ಗುಣ හරියට හසුරවනවා කියන එක පෙන්වන්න ඕනේ. ඒක තමයි මේ පියවරල් හරහා යන්න වෙන්නේ. මේවා කෙටියෙන් හදන්න යන්න එපා. හරි. දැන් උදාහරණ හැටියට මෙතන දැන් A වර්ගයට මේ දර්ශක වශයෙන් එකතු කරලා මේකට A කියලා දාන්න පුළුවන්. මේ බලන්න. වැරදි නෑ. වැරදි නෑ වගේ පේනවා. නමුත් ඒක වැරදි. මේ පියවරල් හරහාම එන්න ඕන. හැමතිස්සෙම A ප්‍රතිලෝම කියන්නේ I. ඒතර I වතාවක් මොකක් හරි න්‍යාසයක් වැඩි කරාම අර මුල් න්‍යාසෙම ලැබෙනවා. අන්න ඒව ටික හැම පියවරක් ගානෙම පෙන්වන්න ඕනේ. ඒක තමයි අපි මේ විදිහට කරන්නේ. ඒතර මේක තමයි A ප්‍රතිලෝම. දැන් අපි තව උදාහරණයක් බලමු. මේකත් ඒ වගේම අපි හිතමු දෙකේ න්‍යාසයක් මේ සම්බන්ධය ගන්න ඕන. A9 A ප්‍රතිලෝම සොයන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ සමීකරණ යුගලය එහෙම නැත්නම් මේ සමගාමී සමීකරණ යුගලය විසඳන්න ඕනේ. මේක ටිකක් මුල් කොටස නම් පළවෙනි එක වගේම තමයි. එතකොට ඕගොල්ලෝ මේක ගත්තා. වම් පැත්ත අරගෙන A වර්ගය කියන්නේ A වැඩි කිරීම A. එතකොට ඒක නැවත ඒකෙන්ම වැඩි වෙන්න ඕන. 12 වතාවක් මේක, ධන 3 වතාවක් මේක. මේක ඉතින් වැඩි කරන්න පුළුවන්. මේක හැම අවයවයක්ම 12න් වැඩි කරන්න පුළුවන්. මේක හැම එකම 3ෙන් වැඩි කරලා ඉස්සෙල්ලා වගේම සුළු කරලා අපිට මෙතනට එන්න පුළුවන්. ඒතර අපිට මේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒක කලින් ගාන වගේමයි. ඊට පස්සේ දැන් ප්‍රතිලෝම හොයද්දිත් ඒකත් කලින් වගේමයි. මේකෙදි 3යි කියන එක තනි කරගත්තා. 3ෙන් බෙදන්න යන්න එපා. ඒතකොට 3 එකක් කියනවනේ. ඒක ටිකක් කරදරයි. අපි මෙහෙම තියලා පස්සේ අන්තිමටම 3ෙන් බෙදමු. මෙහෙම 3යි කියලා තියලා අපි දැන් කරන්නේ පසුගුණණය කරනවා. දකුණු පැත්තෙන් වැඩි කරනවා A ප්‍රතිලෝමයෙන්. එකක් දකුණෙන් අනික වමෙන් වැඩි කරොත් වැරදි. එහෙම කරන්න බෑ. ඊට පස්සේ අපි මෙතන සුළු කරාම A ප්‍රතිලෝම. මෙතන ඉස්සෙල්ලා වගේම A වතාවක් වරහන් ඉවත් කරන්න පුළුවන්. A වතාවක් A ප්‍රතිලෝම කියන්නේ I කියලා එනවා ඊගාව පියවරේ. මෙතන A වර්ගය ලියා ගන්න A වැඩි කිරීම A වශයෙන්. එතකොට මේ දෙක තනි කරගන්න පුළුවන්. ඒ දෙකකින් ලැබෙනවා I. ඒතර ඉස්සෙල්ලා වගේම මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ඕගලන්ට ලැබෙනවා. දැන් පුළුවන් ඕගලන්ට ආදේශ කරන්න ඒ ගමන් 3ෙන් බෙදන්නත් පුළුවන්. 3ෙන් බෙදනවා මෙතන 12යි I ඍණ A. මේක සුළු කරාම ඕගලන්ට මේ ප්‍රතිඵලය ලැබෙනවා. දැන් මේකෙත්තම මේ අපි අනිත් කොටස බලලා ආපහු මේ ගැටලුවට එමු.
දැන් අපි අවසාන වශයෙන් කරන්නේ මෙන්න මේ සමගාමී සමීකරණ යුගලය විසඳනවා. ඒ විසඳද්දී මේ ඒ ප්‍රතිලෝමය පාවිච්චි කරන්න පුළුවන් ඕනනම්. දැන් අපි කරන්නේ මෙහෙමයි. ඔයගලන්ට මතක ඇති න්‍යාස ගුණිතය සම්බන්ධ වීඩියෝ එකේදී මම පෙන්නුවා මේ ගුණනය ඇයි ඒ විදිහට කරන්නේ. එහෙම කරන්න හේතු වුණේ සමගාමී සමීකරණ. මොකද න්‍යාස හඳුන්වලා දුන්නේ න්‍යාස අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ සමගාමී සමීකරණ විසඳන්න. හැබැයි පස්සේ කාලෙක ඒකේ වෙනත් ගොඩාක් යෙදීම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දෛශික වෙනුවට න්‍යාස පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ හින්දා උසස් ගණිතයේදී ඒකට ලොකු වැදගත්කමක් ලැබෙනවා. හැබැයි මුලින්ම මේ න්‍යාස හඳුන්වලා අපි පාවිච්චි කරන්න පටන් ගත්තේ සමගාමී සමීකරණ විසඳන්න. හරි. ඒතකොට මේකේ අපි මේ විදිහට හිතුවොත් අපිට පුළුවන් මේක න්‍යාස සමීකරණයකින් ලබා ගන්න. ඒ කියන්නේ කොහොමද? වම් පැත්ත න්‍යාසයකින් ලියනවා, දකුණු පැත්තත් එක න්‍යාසයකින් ලියනවා. ඒතකොට මේ දෙක සමාන වෙන්නේ කොහොමද? මේ දෙක සමාන වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා න්‍යාස දෙකක සමානතාවය. න්‍යාස දෙකක් සමාන වෙන්නේ මේ අනුරූප අවයව සමාන වුණොත්. ඒතකොට මේ දෙක සමාන කරපු ගමන් ඔයගොල්ලන්ට පළවෙනි සමීකරණය ලැබෙනවා. මේ දෙක සමාන කරාම දෙවෙනි සමීකරණය ලැබෙනවා. ඒ කියන්නේ අවුලක් නැහැ. මේ දෙකම එකයි. ඊට පස්සේ මේකයි ගත්තම කොහොමද වෙන්නේ? මේක ඕගොල්ලෝ ලියනවා ගුණිතයක් විදිහට. ඒ ලියන්නේ මෙහෙමයි. මේකේ සංගුණක ටික විතරක් මේ ඉස්සරහ තියෙන ඉලක්කම් ටික මෙතන ලියනවා. විචල්්‍ය ටික තීරුවක් විදිහට ලියනවා. මේ වගේ තීරුවක් විදිහට ලියනවා. දැන් මේක කොහොමද හරි වෙන්නේ? ඒක බලන්න ඕනේ. ඒතර මේකේ පේලිය මේ පළවෙනි පේලියයි මේකේ තීරුවයි වැඩි කරාම එන්න ඕන මේක. බලමු එනවද කියලා. 11යි x1 ධන 4යි x2. ඔව් එනවා. ඊගාව එක මොකද්ද? මේකයි වැඩි කරාම 2යි x1 ධන x2. ඔව් ඒකත් හරි. එනවා. එහෙනම් මේක හරි. මොකද අපි ඇත්තම ගුණිතයේ අර්ථ දක්ව ගත්තේ මේ විදිහට මෙන්න මේ වගේ ලියන්න පුළුවන් හැකියාව ලබා ගන්න තමයි. ඒ හින්දා අනිවාර්යයෙන් මෙහෙම ලියුව ගමන් ඒක මේකට සමාන වෙනවා. ඔයගොල්ලෝ කරන්නේ මේ විචල්‍ය අයින් කරලා සංගුණක ටික මෙහෙම ලියනවා. විචල්‍ය දෙක අනුපිළිවෙලට ලියනවා. පළවෙනි එක ඉස්සෙල්ලම දෙවෙනි එක ඊට පස්සේ හැබැයි තීරුවක් විදිහට ලියනවා. එහෙම කරායින් පස්සේ දැන් මේ තියෙන a කියන න්‍යාසය. අපි මේ ඔක්කොම ලියන්න ඕනේ නැහනේ. එහෙනම් මේකට a කියලා දාමු. මේ a අයින් කරගත්තා නම් හරි. අයින් කරගත්ත ගමන් උගලන්ට එනවා x1 x2. ඒ අයින් කරගන්න දැන් නම් වමෙන් වැඩි කරන්න ඕන. දකුණෙන් වැඩි කරොත් හොඳටම වැරදි. වමෙන් වැඩි කරන්න ඕන. මොකද මේ දෙක එක ළඟ තියෙන්න ඕන. මේ පැත්තත් වමෙන් වැඩි කරන්න ඕන. ඒ කියන්නේ පෙර ගුණනය. වම් පැත්තේ. වැඩි කරාම මේ දෙකෙන් ලැබෙනවා i. මම දකුණු සුළු කරන්නේ නැහැ දැම්ම. ඒක i කියන එකෙන් ඕනම එකක් වැඩි කරාම i මුල් න්‍යාසයම ලැබෙනවා. ඒ කියන්නේ මේක ලැබෙනවා. ඒ ප්‍රතිලෝම අපි හොයලා තියෙන්නේ. ඒක දැන් අපි ආදේශ කරමු. මෙන්න මේ ප්‍රතිලෝම. මේ තියෙන මේ 18 3 කියන තීර න්‍යාසය. දැන් මේ න්‍යාස දෙක වැඩි කරමු. ඒතර මේ පේලියයි මේ තීරුවයි වැඩි කරද්දි 18 ඍණ 12. මේකින් එනවා මේ පේලියයි මේ තීරුවයි වැඩි කරාම ඍණ 36 ධන 33. මේක සුළු කරාම එනවා මේ විදිහට. දැන් මේ නියතියෙන් වැඩි කරන්න පුළුවන් න්‍යාසය. එතකොට හැම එකම තුනෙන් බෙදෙනවා. එතකොට එනවා 2යි ඍණ 1යි. දැන් මේකෙන් විචල්්‍ය දෙක හොයන්නේ මොකක් පාවිච්චි කරලාද? න්‍යාස දෙකක සමානතාවය පාවිච්චි කරලා. ඒතර මේකේ අනුරූප අවයවය මේකට සමාන වෙන්න ඕනේ. x1 සමානයි 2යි, x2 සමානයි ඍණ 1යි. මේ x2 සමානයි ඍණ 1යි. දැන් මේ ගැටලුව වලින් නිකන් අපිට පොඩි ලබා ගන්න පුළුවන් පොඩි සම්බන්ධතා ටිකක් තියෙනවා. ඒ සම්බන්ධතාව මේ ගණන් හදද්දි කෙලිම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැති වුණත් ඕගොල්ලන්ගේ දැනුමට ඒක හොඳයි. දැන් බලන්න මෙතන a සමානයි මෙහෙම කියලා දුන්නොත් මම එකපාරම මෙහෙම සම්බන්ධයක් ලියලා තියෙනවා. ඒක කොහොමද අපි ගත්තේ? ඒක කොහොමද අපි ගත්තේ? දැන් මේක ගන්න මෙහෙමයි. ඔන්න බලන්න. මෙහෙම දෙකේ දෙකේ න්‍යාසයක් තිබුණොත් ඒ වර්ගයෙන් උගලන්ට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අතර තියෙන විකරණය. ඒ කියන්නේ පළමු පේලියයි පළවෙනි තීරුවයි දෙවෙනි පේලියයි දෙවෙනි තීරුවයි. තියෙන ඉලක්කම් දෙක එකතු කරලා බලන්න මොකක්ද ඉන්නේ කියලා. 12. අන්නේ 12 ඍණාගේ තමයි මේ a කියන එකත් එක්ක යන්නේ. දැන් ඔක මේකට විතරක් හරියන එකක් වෙන්නත් පුළුවන්. අපි බලමු මේකේ. මේකේ මොකද්ද මේ දෙක එකතු කරාම එන්නේ? 9යි. මේ 4යි 5යි කියන්නේ 9යි. ඒකේ ඍණාගේ තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ ඉලක්ක වෙන්නේ කොහොමද? ඒකෙන්නේ මෙහෙමයි. අපි දැන් කොහොමද දිශා කියන්නේ? දිශා. අපි ඕගොල්ලන්ගේ විදිහට බැලුවොත් උතුර මැප් එකක් මෙහෙම මේ සිතියමක් මෙහෙම තියෙනවා කියලා හිතුවොත් මෙන්න උතුර මෙන්න දකුණ.
මෙන්න උගලගේ පැත්තෙන් මෙන්න නැගෙනහිර මෙන්න බටහිර. ඒ හතර හරි අනු දිශා කොහොමද කියන්නේ? මෙන්න වයඹ උගලගේ පැත්තෙන්. රයිට් වයඹ ගිනි කුණ. ඊට ඊසාන නිරිත. එතන මේ අපේ මෙතන සිදියමක් තියෙනවා කියලා හිතුවොත් වයඹ ගිනි කුණ මෙන්න ඊසාන නිරිත මෙන්න. වයඹ ගිනි කුණ ගුණිතය ගත්තොත් 4 5 20යි. ඊසාන නිරිතේ ගුණිතය ගත්තොත් 4යි. 20න් 4ක් ගියාම 16යි. ඒ 16 තමයි මේ තියෙන්නේ. දවුක හරියනවද අරකට? ඒකත් අපි බලමු. මේ වයඹ ගිනි කුණ 11 ඍණ 8. ඊසාන නිරිත 11 ඍණ 8 කියන 3. ඒක තමයි එතන හරියටම එන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා. මේ ප්‍රතිලෝමය පොඩ්ඩක් බලන්න නිකන්. මේ ප්‍රතිලෝමය පොඩ්ඩක් බලන්න. ප්‍රතිලෝමයේ එන්නේ මොකද්ද කියලා බලන්න උත්තරේට. මෙතන බලන්න මේ 11යි 1 මෙතන තියෙන්නේ. මේ විකර්ණ 11යි 1 තියෙන්නේ. මේකේ මොකද වෙන්නේ මේ? ඒක මාරු වෙලා තියෙන්නේ. මේ විකර්ණයේ තියෙන ඉලක්කම් දෙක මාරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ දෙක 4 2. මෙතනත් හරියටම තියෙනවා 4 2. හැබැයි දෙකම ඍණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙක මාරු වෙලා තියෙනවා. මේකේ ලකුණ ඍණ වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන 3 ඉලක්කමක් පහළ තියෙනවා. 3 ඉලක්කම වෙන්නේ අර මං කියපු 3 ඉලක්කම. මොකද වයඹ ගිනි කුණ ගුණිතය ඍණ ඊසාන නිරිත ගුණිතය. මෙන්න මේක එන්නේ. 11 ඍණ 8 තමයි මෙන්න මෙතනට එන්නේ. ඒක පහළට එන්නේ. හරියට. එතන මොකද වෙන්නේ? න්‍යාසයක් දුන්නම කොහොමද මේ ප්‍රතිලෝමය එන්නේ ඇත්තටම? මේ දෙක මාරු වෙනවා. මේ දෙක තියෙන තැනම තියලා ඍණ වෙනවා. මෙතන එනවා වයඹ ගිනි කුණ ඍණ ඊසාන නිරිත ඒ අගය. එතකොට මේකට තමයි අපි නිශ්චයය කියලා කියන්නේ. ඒක අපි ඊගාව පාඩමේදී බලමු. දැන් බලමු මේක හරියනවද කියලා මේකට. මේ බලන්න මේක තමයි න්‍යාසය. ඒතර අපේ විදිහට හරියනවා නම් මේ දෙක මාරු වෙන්න ඕන. මේ දෙක ඍණ වෙන්න ඕන. බලමු. මේ තියෙන්නේ මාරු වෙලා. 4 5 වෙනකොට මේකේ තියෙන 5 4 දෙකේ ඉලක්කම් දෙක ඍණ වෙලා තියෙනවා. ඒතර වයඹ ගිනි කුණ මේක 20යි 20 ඍණ 4 16යි. ඒ 16 තමයි මෙතනට තියෙන්නේ. එතන න්‍යාසවල දැන් ඔයගොල්ලෝ ගැඹුරට ඉගෙන ගන්නකොට ගොඩාක් න්‍යාස ඇතුළේ වෙනස් වෙනස් සම්බන්ධතා තියෙනවා. ඒවා ඉතින් ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලයට ගිය දවසක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේවා තමයි මේ මූලික ගැටලු. අපි මේක තව ගැටලු ටිකක් ඊගා වීඩියෝ එකේදී බලමු.